ආවෙ පුතේ හැමෝටම තෙරුවන් සරණයි මුසරන් දෙවියන්ටයි අපි ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස අවසන් කරලා තියෙන්නේ දැන් මේ වෙනකොට දැන් ටොයලට් පේපර් එක ඔයගන්ට එවලා තියෙනවා ටොයලට් පේපර් පහයි අපි ටොයලට් පේපර් දැන් හයක් සාකච්ඡා කරලා තියෙනවා හත් වෙනි එක තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ මේ වෙනකොට ඔයගලන් ඒ ටික හොඳට බලලා තියෙන්න ඕනේ මගේ පුතාලා රයිට් හරි එහෙනම් අපි බලමු පුතේ පළවෙනි ප්‍රශ්නය වැඩි කාරණාවක් නාස්ති කරන්න අවශ්‍යතාවයක් නැත්තේ වැඩ විතරක් කරමු නුදුරුම අනාගතයේදී තව මාසයක් හෝ කාමාරක් ඇතුළත අපිට ෆිසිකලි පන්තිය තුල හම්බීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකක් දිගට පවත්වාගෙන යනවා. විභාගෙ යනකම්ම 2022 ළමයින්ට විභාගයට යනකම් ඔන්ලයින් ක්ලාස් එක පැවැත්වෙනවා. ඒ වගේම 21 අයලටත් ඒ විදිහටම අපි ප්‍රයත්න පුතේ මොකද ලංකාවේ නම් දෙසින් ළමයි විශාල ප්‍රමාණයක් උගා හිතනකට වඩා විශාල ප්‍රමාණයක් අපේ මන්ත්‍රයට සහභාගී වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකත් ඔයගලන්ට ගොඩක් හොඳ දෙයක්. රයිට්. හරි ඉතින් කොහොමද අපි ලංකාවේ දීලිම පන්ති විදියට නිහතමානීව අපි වැඩ කටයුතු කරගෙන යනවා. අපි වැඩ කටයුතු කරන පන්තියක් ඇතුලේ ඉහළින්ම ඉන්නවා. රයිට්. එහෙනම් අපි බලමු පළවෙනි එක. පිරිසිදු පොල් පැණි වල වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වන සීනි වර්ග. ඉතින් පුතේ පිරිසිදු පොල් පැණිනේ. දැන් ඔයා දන්න පොල් පැණි ගන්නේ කොහෙන්ද කින්ද මන්ද කියන එකත් එක්ක අපි යමු. ඒතකොට පුතේ පොල් පැණි නිෂ්පාදනයේදී පොල් ගහ තමයි පාවිච්චි කරන්නේ නැත්නම් වෙන ගස් වලින් පොල් පැණි ගන්න බෑනේ පුතේ. රයිට්. එතකොට පොල් ගහේ පොල් මල පුෂ්ප මංජරිය කපනවා. මල කැපුවම වැස්සෙන විශේෂ එනවනේ. අර මතක ඇති මෙයාට අපි කිව්වේ මීරා. තාම පුතේ මධ්‍යසාරය හැදිලා නැහැ. මොකද සුදු දිවින් තාම ඇවිල්ලා නැහැ. මීරාවට කිව්වේ අපි සුක්‍රෝස් ද්‍රාවණය කියලා. සුක්‍රෝස් ද්‍රාවණය. ඒතර පුතේ මේ එන මීරා දිනවනේ. මේ මීරා වල ඊස්ට් දිලීර වර්ධනය වීමට පටන් ගත්තොත් තමයි පුතේ මෙතන මධ්‍යසාරය නිර්මාණය වෙන්නේ. ඉතින් අපි මේ මධ්‍යසාරය නිර්මාණය වීම වළක්වන්න අපි මේ මුට්ටිය ඇතුළට මේක මුට්ටිය ඇතුළට හුණු ආලේප කරනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ආලේප කරනවා. හුණු ආලේප කිරීම. එතකොට පුතේ මේ හොඳට මතක තියාගන්න දැන් අපි ඉන්නේ පුතේ සිංහරාජයට ටිකක් ආසන්නේ කළුතර මතුගම ප්‍රදේශයේ. රයිට්. එතකොට මේ සිංහරාජයේ මිනිස්සු ඒ මායිම් වල ඉන්න මිනිස්සු සිංහරාජයේ තියෙන ගස්වලට හානි කරන එක නෙවෙයි මං කියන්නේ මේ ප්‍රදේශයේ කිතුල් ගස් තියෙනවා. ගොඩක් වෙලාවට කිතුල් රා පාවිච්චි කරනකොට එවනම් කරන්නේ ගොඩක් වෙලාවට කිතුල් පැණි කිතුල් හකුරු නිර්මාණය කිරීම මොකද වෙළඳපොලේ ඊටමත් ඉහළ වටිනාකමක් කිතුල් පැණි වලට සහ කිතුල් හකුරු වලට පවතිනවා. රයිට්. මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් මතුගම පොළට ඇවිල්ලා හාල් මේ ගෙනියනවා වගේ සීනි කිලෝ 50වත් අරන් යන අවස්ථාවක් නැතුවම නෙමෙයි මේ කිතුල් පැණි සහ කිතුල් හකුරු වෙනුවට පාවිච්චි කරන්න මේ සීනි වලින් හදුවා. ඉතින් මේ හොඳ කිතුල් හකුරු හොඳ කිතුල් පැණි ලබා ගන්න නම් මේ කිතුල් මල කිතුල් තල වර්ගයේ ශාකයන්නේ කිතුල් මල කපා වැස්සෙන විෂය සුක්‍රෝස් ද්‍රාවණය ඒක රාබාට පරිවර්තනය වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ කිතුල් මල කපා වැස්සෙන විෂයේ තියෙන සුක්‍රෝස් ඒක රාබාට පරිවර්තනය වීම වළක්වන්න ඇතුලේ කුණු ආලේප කරනවා. තව පුතාලා අහලා තියෙනවද හල් කියලා ගස් జాතියක් තියෙනවා. හල් කියන ගස් జాතිය හල් පොතු දානවා මේ මුට්ටිය ඇතුළට. හල් පිටි කියලා අහලා තියෙනවා පුතාලා. මේ තලපේම හදන්න පාවිච්චි කරන හල් පිටි හල් පොතු දානවා මේක ඇතුළට. හොඳම දේ තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ආලේප කිරීම. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ආලේප කරලා පස්සේ ඇතුලේ මේ ඇති වෙන භාෂ්මික තත්ත්වයක්. භාෂ්මික තත්ත්වයකදී බොහෝ වෙලාවට පුතේ ඊස්ට් වගේ දිලීර වලට ජීවත් වීමේ හැකියාව නැහැ. දැන් මම හොඳ කාරණාවක් කිව්වා. භාෂ්මික තත්ත්වයට තේ දිලීර වගේ දේවල් වලට ජීවත් වීමේ හැකියාවක් ඇත්තේ නැහැ භාෂ්මික තත්ත්වයට. එතකොට මේ සුක්‍රෝස් ද්‍රාවණය. ඉතින් උත්තරය ඇවිල්ලා ඉවරයි. දැන් මොකද කරන්නේ? මේ සුක්‍රෝස් ද්‍රාවණය අරගෙන අපි තාච්චියක් මත තියලා. රයිට්? හොඳට ගින්දර දානවා. තාච්චියක් මත තියලා ගින්දර දානකොට ජලය වාෂ්ප වෙලා යනවා. එතකොට පුතේ මේක එක මට්ටමකදී උකු බවට පත් වෙන පටන් ගන්නවා. අන්න එතනදී පැණි තවදුරටත් උකු කරලා හකුරු නිර්මාණය කරන්න පුළුවන්. පොල් කටු වලට තමයි බොහෝ වෙලාවට දාන්නේ. ප්ලාස්ටික් වලට දාන්නේ. තාමත් පුතේ ගම්බද කිතුල් හකුරු නිෂ්පාදනය කරනකොට තාමත් පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේද. මොකද සාම්ප්‍රදායික ක්‍රමවේදයන් යටතේ නිර්මාණය වෙනකොට ඒක අමුතු ග්‍රාමීය බවක් එක්ක තියෙන ලාංකික හැඟීමක් එක්ක තියෙන පුතේ ඒ අමුතු හැඟීම අපිට දැනෙනවා. කෙහෙල් පොළවල පතුරුවල ඒක ඔතලා නැත්නම් කැන්ද පොළවල ඔතලා කෙහෙල් පට්ටකින් ගැට ගහලා එන හකුරු කෑලි දෙක දැක්කම
ඇත්තටම අපිට සෑහෙන හැඟීමක් විතර දැනෙනවා මේ හකුරු කියන ඒ අර්ථය අපේ ඔළුවට දැන්. ඉතින් මේ මම කතා කරේ පොඩ්ඩක් හකුරු නිෂ්පාදනය සහ පැණි නිෂ්පාදනය පිළිබඳ ලංකාවේ. එතකොට පොල් සහ කිතුල් කියන තාර වර්ගයේ ශාකවල පුෂ්ප මංජරිය කපා වැස්සන යුෂය සුක්‍රෝස් ද්‍රාවණය පට්ටම බැඳරයි. මේක පට්ටම බැඳරයි මේ මධ්‍යසාර නෙමෙයි. දැන් මේ මල කපලා වැස්සන යුෂය ඔයා හිතනවා මම හැමදාමත් කියන මේ මල කපලා වැස්සන යුෂය හරිද? කෙලින්ම රාවුන අපේ මල කපුවම කට තියලා ගහන්නේ මෙතන. මෙතන කට තියලා ගහන්නේ. ඒ වගේ මට්ටම අපේ જાතියක් ඉන්නවානේ. ඉතින් මේ මීරා තමයි වැස්සෙන්නේ. ඉතින් තෙලිජ්ජ කියලා කියනවා. තෙල් දිය කියලා කියනවා. තෙලිජ්ජ, තෙල් දිය. මතක ඇති? රයිට්? එතකොට තෙල් දිය. තෙල් දිය, තෙලිජ්ජ. ඒ වගේ නම් වලින් අපි ප්‍රකාශ කරන්නේ මේ සුක්‍රෝස්, පැණි රහයි, පැණි රසයි. එතකොට මේ සුක්‍රෝස් කියන සීනිය සුක්‍රෝස් කියන සීනිය තමයි පුතේ දැන් මෙන්න මේ වාජනේ තියෙන්නේ. එතකොට මේක තවදුරටත් ඔයා මේක රත් කළ ජලය වාෂ්ප කරත් පුතේ ඔයාලට හකුරු හදා ගන්න පුළුවන්. යම් මට්ටමකදී ඒක නැවතුනොත් ඔයාලට පැණි නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා. මම හිතනවා දැන් පැහැදිලි කියලා. උත්තරේ අපිට එනවා එහෙනම් පිරිසිදු පොල් පැණි වල වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වන සීනි වර්ගය පුතේ වෙන මොකුත් නෙමෙයි සුක්‍රෝස් තමයි පිළිතුර වෙන්න ඕනේ. පිළිතුර අංක 2. පිළිතුර අංක 2. රයිට්. පටක රෝපණය. දැන් පටක රෝපණය තාම කරලා නැහැ. පුතේ අපි දැන් ලබන මාසය තුලදී සාකච්ඡා කරන ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මිනුම් උපකරණ කියන පාඩම. අනිවාර්යයෙන්ම මිනුම් උපකරණ කියන පාඩම ඉතාමත් සුපිරියට අවසන් කරන්න අපි නියමිත වෙලා තියෙනවා. රයිට්. ඊළඟට අපි බොහෝ දුරට පුතේ අපි පටන් ගනිමු ඔයගලන්ට භ්‍රමණ චලිතය කියන පාඩම. එතකොට ජනවාරි මාසය තුලදී මිනුම් උපකරණ පාඩම සහ භ්‍රමණ චලිතය කියන පාඩම් දෙකම ඔයගලන්ට ආවරණය කිරීමට නියමිතයි. පුතේ තාක්ෂණික වශයෙන් සෛල සංවිධානය සහිත ජීවීන් යොදා ගැනීම කියන පාඩම තුළ අපි සුජ ජීවීන්ගේ කොටස සාකච්ඡා කරා. ඕගොල්ලන්ට ඊළඟට එන්න තියෙන්නේ සෛල සංවිධානය සහිත ජීවීන් කොටසයි ශාක සතුනා වනාන්තරයි. මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන පටක රෝපණය අන්නේ කියන කොටස් ටික. ඉතින් පුතේ ඒවා ඔයගොල්ලන්ට නිර්මාණය වෙන්නේ පන්තිය තුල සාකච්ඡා කිරීම මගින් වීඩියෝ අපි පෙන්නනවා. ඒ වලින් තමයි පුතේ ඔලුවට යන නිකන් මේ බෝඩ් එකේ ඉගෙනනවා කියලා. ඒක ඔලුවට යන්නේ නැහැ නිකන් මේ නිකන් එතකොට අර සාමාන්‍ය ඉගෙනීම් ක්‍රමවේදය යටතේ තමයි එතකොට යන්නේ. එහෙම නෙමෙයි වා දන්නවා. අපි සුවිශේෂී පන්තියක්. අපි උගන්වන ක්‍රමවේද සුවිශේෂයි. ඒකයි අපේ පන්ති වල රිසර්ච් වැඩිපුරම තියෙන ලංකාවේ කිසිම පන්තියකට වඩා. එතකොට ඒ ක්‍රමවේදයන්ට ඉගෙන ගන්න ඔයාලට මතක ඇති මම ඔයගොල්ලන්ට පන්තියේදී පෙන්නවා සම්පූර්ණයෙන්ම ෆෝකල් නිර්මාණය වෙච්ච ටියුට්ස්. එතකොට ඔයගොල්ලන්ට ටියුට් එක බලපු ගමන් පුතේ සියලුම දේ හොඳටම ඔළුවට ග්‍රහණය කරගැනීමේ හැකියාවක් පවතින ආකාරයට ඒවා නිර්මාණය කරලා දෙනවා. ඉතින් මගේ රත්තරන් පුතේ මේ පාඩම් ඒවා අපි හම්බ වෙනවා මේ කොටස් වලදී. රයිට්. නමුත් ඔන්ලයින් එකේ වෙන ක්‍රමවේදයක් යටතේ ළමයින්ට ඉගෙනීම් කටයුතු කරන ඒවා වෙනස් කරන්නේ නැහැ. රයිට්. මම මේ කිව්වේ අපි මුදුරු දවසක ඉක්මනින් හම්බෙලා මේ පාඩම් කොටස ආවරණය වෙනවා. එතකොට පටක රෝපණ මාත් එක අඩංගු වෙනවා. පුතේ පටක රෝපණය කියන්නේ මේකයි. පටක රෝපණය කියන්නේ පුතේ යම්කිසි ශාක කොටසක් අරගෙන ඒ ශාක කොටස අපි පෝෂණ මාධ්‍යයක වගා කරවලා පොඩි පොඩි කොටස් නිර්මාණය කරගෙන ප්‍රධාන මව් ශාකය හා සමාන කුඩා ශාක නිර්මාණය කර ගැනීමේ සුවිශේෂී ක්‍රමවේදයක්. ඒතර පුතේ බීජ නිෂ්පාදනය කරන්න නැති ශාක, ප්‍රචාරණය කරන්න අමාරු ශාක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිර්මාණය කරන්න අමාරු ශාක, තව සරලව නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි පටක රෝපණය කියලා කියන්නේ. ශාකයේ යම් කොටසක් අරගෙන වර්ධනය කරවලා ඒ ශාකය හා සමානම කුඩා ශාක පැල ගොඩාක් ලබා ගැනීමේ සුවිශේෂී විද්‍යාත්මක ක්‍රමවේදයක් තමයි පටක රෝපණය. ඉතින් මේ පටක රෝපණය ක්‍රමය තුල පුතේ ඒකාර තමයි පුතේ ප්‍රධාන ජෙල් එක. ඒකේ මාධ්‍ය. ඊට පස්සේ විටමින් අවශ්‍ය වෙනවා පටක රෝපණයට. හෝමෝන දාන පුතේ. අපි හෝමෝන වර්ග දාන පුතේ මුල් ඇද්දෙන්න. රයිට්. ඊළඟට ඒවා කිනකේ වර්ධනය වෙන්න. රයිට්. ඒ හෝමෝන් නිර්මාණය හෝමෝන් දැමීමක් සිද්ධ කරනවා. ඔක්සින, සයිටෝකයිනින් ඒ වගේ හෝමෝන් දානවා. එතකොට ඊළඟ ආස්ත ජලය අනිවාර්යයෙන් වතුර ඕන පුතේ ශාකයක් විතර නිර්මාණය වෙන්න නම් වර්ධනය වෙන්න වතුර අවශ්‍ය වෙනවා ඕනේ. විතර සුදු මදය. විතර සුදු මදය ඕන නම් පුතේ දාලා ඔම්ලට් එකක් නම් හදාගන්න හැකියාවක් තියෙනවා. විතර සුදු මදයම පාවිච්චි කරන්නේ නැහැ පුතේ පටක රෝපණයෙන්. පැහැදිලි නේද? එහෙනම් උත්තරේ පිළිතුරු අංක 5 අඩංගු නොවන සංයෝගය විතර සුදු මදය. රයිට්. ඊළඟට එන්න තුන්වෙනි ප්‍රශ්නෙට සත්ත්ව සෛලයකදී දිත්ත පටලැවි ඉන්ද්‍රිකා යුගලය වන්නේ. දැන් සත්ත්ව සෛලයක් ගත්තොත් කවුද? සත්ත්ව සෛලයක හරිතලව නැහැ. එහෙනම් අනිවාර්යෙන් පටල දෙකක් තියෙන ඉන්ද්‍රිකාවක් විදිහට සලකන්න පුළුවන් එකක් තමයි පුතේ සත්ත්ව සෛලයක නයිස්ටිය. නයිස්ටිය පටල දෙකයි පුතේ නයිස්ටිය. නයිස්ටිය.
නයිස්ටි පටල දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි සයිලෝප්ලාස්ම පටලය හා සමාන මේ සයිලෝප්ලාස්ම පටලය හා සමාන ෆොස්ෆොලිපිඩ අණු දිවි ස්තරයක් සයිලෝප්ලාස්ම පටලයේ තියෙන පුතේ ෆොස්ෆොලිපිඩ අපි බැක්ටීරියා කොටස එක සාකච්ඡා කරා පන්තියේදී ෆොස්ෆොලිපිඩ අණු දිවි ස්තරයක් තමයි තියෙන්නේ පුතේ සයිලෝප්ලාස්ම පටලයට. සයිලෝප්ලාස්ම පටලය හා සමානමයි පුතේ මේ නයිස්ටි පටලය. ඒතකොට නයිස්ටි පටලය නිර්මාණය වෙනකොට පටල දෙකකින් තමයි දිවි පටලය. ඒ කියන්නේ සයිලෝප්ලාස්ම පටලය හා සමානම පටල දෙකකින් තමයි අභ්‍යන්තරේ නිර්මාණය කරලා තියෙන නැස්ටි. එතකොට ඊට අමතරව පුතේ මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලව්ව පොදුවේ දිවි පටලෙම ඉන්ද්‍රිකා විදිහට අපි සලකනවා. දැන් උදාහරණේ ශාක සෛලයක නෙමෙයි සත්ත්ව සෛලයක. ඒත් සත්ත්ව සෛලයක පුතේ හරිත ලව්ව නැහැ මයිටොකොන්ඩ්‍රියා නම් තියෙනවා. උත්තරේ මයිටොකොන්ඩ්‍රියා ගන්න මයිටොකොන්ඩ්‍රියා හැඩය අපි සාමාන්‍ය පුතේ කැක්කිරි පළුවක් කැක්කිරි ගෙඩියක් පැලුවාට පස්සේ එන පළුවක් හා සමානව තමයි අපි අඳින්නේ මයිටොකොන්ඩ්‍රියා. එහෙනම් පිළිතුරු අංක එන්නේ නයිස්ටි සහ මයිටොකොන්ඩ්‍රියා. පිළිතුරු අංක 4. mitochondria right එහෙනම් පිළිතුරු අංක 4. ඔය හතරවෙනි ප්‍රශ්න මාර සිලබස් එකේ ඇත්තටම ලොකුවට අදාළත්වයක් ඇත්තේ නැහැ. ඒකින්ද ඔයාලට මේක අපි පාඩම තුලදී පොඩ්ඩක් සාකච්ඡා කිරීමක් කරලා තිනවා දිලීර ගැන ප්‍රධාන කාණ්ඩ 4ක් ක්‍රිඩිඩියෝමයිකෝඩා නේද සරලතම දිලීර අංශය පුතේ ක්‍රිඩිඩියෝමයිකෝඩා ඊට පස්සේ ඇස්කොමයිකෝඩා බැසිඩියෝමයිකෝඩා සහ සයිගෝමයිකෝඩා කියලා බයන්න බා මේ ප්‍රශ්නේ ඇත්තටම ඔයාලට අදාළම නැහැ කියලා හිතන්න. මේ ප්‍රශ්නේ අදාළම නැහැ. කියන්නේ ඔයාගේ සිලබස් එකට අදාළම නැහැ. නමුත් පුතේ මේ පොඩ්ඩක් නිකන් ඔළුවට දැම්මේ මේ දිලීර නම් ටික පොඩ්ඩක් ඔළුවට යන්නත් ඕන කමක් එක්කමයි. දිලීර පිළිබඳ නිවැරදි ප්‍රකාශනය වන්නේ සයිගෝමයිකෝඩා සමාජිකයන්ට ශාකනීය වූ සාවාර නයිස්ටික සාවාර දිලීර. ඇත්තටම මේගොල්ලන්ට සාවාර නැහැ පුතේ මේගොල්ලන් ආවාර. ක්‍රිඩිඩියෝ සයිගෝමයිකෝඩා කියන ඒවා ආවාර. එතකොට ඒක වැරදි. ඇස්කොමයිකෝඩා අලිංගික ප්‍රජනනය කොනිඩි මගින් සිදුවේ. ඒක නිවැරදි විදිය. ඇස්කොමයිකෝඩා වගේ අලිංගික ප්‍රජනනය කොනිඩි මගින් සිදුවේ. ඒක නිකන් දාගන්න. එහෙනම් හතරේ පිළිතුරු දෙක දැන්ටමත් ආවා. අනිත් ඒවා වැරදි. රයිට් පස්වෙනි එකට යන්න. රයිබෝසෝම නිෂ්පාදනය කරන්න සෛලයක් ගත්තොත් පුතේ සෛලයක රයිබෝසෝම නිෂ්පාදනය කරන්නේ ඒක ඇතුලේ තියෙන නැස්ටිකාව. ඇත්තටම කිව්වොත්. ඒ නැස්ටිය තුලදී කියලා කිව්වෝ. මේ නැස්ටිය සෛලයක නැස්ටිය සෛලයක නැස්ටිය තුලදී නැස්ටිකාව විසින් තමයි පුතේ කියන්නේ සෛලයේ නැස්ටිය ඇතුලේ ඉන්න නැස්ටිකාව තමයි පුතේ දායක වෙන්නේ රයිබෝසෝම නිර්මාණය කරන්න. එහෙනම් පිළිතුරු අංක එන්න ඕනේ කීයද පුතේ? නැස්ටිය කියලා තියෙන තැන ප්‍රශ්නයක් ඇත්තේ මොකද නැස්ටිය අභ්‍යන්තරයේ තමයි නැස්ටිකාව තියෙන්නේ. ඉතින් නැස්ටියට තමයි නැස්ටිකාව අයිති වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ. එහෙනම් පිළිතුරු අංක 2 ගන්න පුළුවන් පුතේ රයිබෝසෝම නිෂ්පාදනය කරලා ලබන්නේ නැස්ටිය මගිනි. right එහෙනම් යනවා අපි නම් පිළිතුරු අංක ප්‍රශ්න අංක 6ට. ප්‍රශ්න අංක 6 යනවා පාද සඳහන් ජල ප්‍රමිති මැනීමේදී රසායනික නිර්ණායකයක් ලෝණිය. මේක තියෙන සුදු ජීව විද්‍යාව කොටසදී අපජලය පිරියම් කිරීමේ කොටස තුල අපිට හම්බ වෙනවා ජල ප්‍රමිතිය. ඒ වගේම පුතේ තාක්ෂින්දුන පරිසරය කියලා ඔයගොල්ලන්ගේ අවසාන පාඩමක් තියෙනවා. ඒ පාඩම තුලදීත් අපිට හම්බ වෙනවා පුතේ මේ ජල ප්‍රමිතිය ගැන. පුතේ රසායනික නිර්ණායකයක් කිව්වම ආයෙ හිතන්න රසායනික සංයෝගයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. රසායනික සංයෝග ගැන කතා කරනවා නම් ඒක රසායනික ප්‍රමිති නිර්ණායකයක්. දැන් උදාහරණයකද BOD. BOD කියන්නේ පුතේ biological oxygen demand. BOD කියලා කියන්නේ පුතේ biological oxygen demand. BOD කියන්නේ biological oxygen demand. අපි සිංහලෙන් කියන ජෛව ඔක්සිජන් ඉල්ලුම කියලා. හරිද? මේක ජලයේ ප්‍රමිතිය. ජෛව ඔක්සිජන් ඉල්ලුම. වෙනවා O2 කියන්නේ රසායනික සංයෝගයක් නේ. ඒකින්ද ඒක රසායනික ප්‍රමිතිය. එහෙනම් මේක කෙමිකල් ප්‍රොපර්ටි එකක්. ඊළඟට COD. COD කියන්නේ පුතේ හරිද? කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ්. කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ්. ඒ කියන්නේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. සිංහලෙන් දාන්න රසායනික ඔක්සිජන් ඉල්ලුම. right? රසායනික ඔක්සිජන් ඉල්ලුම. පුතේ රසායනික ඔක්සිජන් ඉල්ලුම ඒ ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේක කොහොමද වචනෙත් තියෙනවා නම් රසායනිකයි කියලා. එහෙනම් මේකත් කොහොමද රසායනික ප්‍රමිතියක්. එහෙනම් COD කියන එකත් රසායනික ප්‍රමිතියක්. පුතේ ඊළඟට කඨිනතාව. දැන් උදාහරණයකට මේ කඨිනතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙහෙම නිකන්. අනුරාධපුර පොළොන්නරුව වල හරි. ඊළඟට අපි මුහුදේ නෑවම සබන් ගෑවට පෙනෙන්නේ නෑනේ. ඒකට හේතුව පුතේ ජලයේ කඨිනත්වය. අපි ඉංග්‍රීසියෙන් කියන කඨින ජලයට hard water කියන නැත්නම් මේ පන්සල් වල මේ දවස්වල වස්පිකම් යුරුනාම පස්සේ දෙන කඨින ජලය නෙමෙයි.
පැන් නෙමෙයි. හරිද? කටින පැන් නෙමෙයි. මේ කටින ජලය කියලා කියන්නේ hard water. hard water කියලා අපි හඳුන්වන්නේ පුතේ ඒවල තියෙනවා වැඩිපුරම calcium 2+ magnesium 2+ වල carbonate සහ bicarbonate ion. ඕක තමයි කතන්දරේ. calcium සහ magnesium වල carbonate සහ bicarbonate ion PDම ප්‍රධාන කරගෙන ජලයේ කඨිනත්වය දිනනවා. ඒතකොට පුතේ ඔය සබංගයාවට වැඩි පෙනෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි පුතේ මුහුදු ජලයේ කඨින සංයෝග වැඩි මේදී මෙන්න මේවා. ඒතකොට මේවා කෙමිකල්ස් නේ. ඒතකොට මේක රසායනික ප්‍රමිති නිර්ණායකයක්. රයිට්? ඊළඟට බැරලෝහ මට්ටම. පුතේ බැරලෝහ මට්ටම කියන්නේ සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ බැරලෝහ කියලා හඳුන්වන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ 20කට වඩා වැඩි ඒවා. ස්කන්ධ ක්‍රමාංකයේ 20ට වඩා වැඩි ඒවා තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි මෙහෙම පරමාණු ක්‍රමාංකය කියමු. පරමාණු ක්‍රමාංකයේ 20ට වැඩි ඒවා සාමාන්‍යයෙන් අපි බැරලෝහ කියලා හඳුන්වනවා. ඉතින් ඔය දන්න ප්‍රධාන ඒවා තමයි ආසනික්, කැඩ්මියම්, රසදිය, රිදී, රත්තරන් පවා බැරලෝහ ගණයට තමයි ඇති වෙන්නේ. ඒතකොට පුතේ ඒවා රසායනික සංයෝග. අන්න ඒවා අපි කියන්නේ රසායනික ප්‍රමිති නිර්ණායකයක් කියලා. ඒතකොට බැරලෝහ මට්ටම ඒක. මම අවිලතාව. පුතේ ආවිලතාවක් කියලා කියනවා. අවිලතාව කියලා කියන මේ අවිලතාව කියන්නේ මෙන්න මේ සරලව හිතන්නකො. දැන් මඩ වතුර ටිකක් ගන්න. මඩ වතුර ටිකක් අරගෙන වීදුරුවකට දාලා තැම්පත් වෙන තිබ්බ මණ්ඩි තැම්පත් වෙනව නේද? මණ්ඩි තැම්පත් වෙනකොටම අර වතුරේ දිනව නේද නිකන් අර කහ පාට හුරු දුමුරු පාට හුරු අර මණ්ඩි වගේ ගතියක්. ඒක ගොඩාක් වෙලා කියනවනේ පල්ලයට තැම්පත් වෙනවා නේ. ඒ අන්නේ ගතියට කියනවා. ජලයේ තියෙන අන්නේ ගතියට කියනවා ආවිලතාව. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ turbidity කියලා. turbidity. වතුර වල තියෙන ඒ ආවිලතාව. මණ්ඩි තැම්පත් වුණාට පස්සේ තවත් තැම්පත් වෙන සෑහෙන වෙලාවක් යන ඉස්සෙල්ලා අපි මැනගන්නවා යම් කිසි ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒක තමයි පුතේ අපි කතා කරන මේ ආවිලතාව කියන්නේ. ආවිලතාව කියලා කියන්නේ පුතේ අර නිකන් මණ්ඩි වගේ තියෙන සංසිද්ධිය. ඒතකොට ඒකෙදි රසායන සංයෝගයක් නෙමෙයි ඒක භෞතික නිර්ණායකයක්. ඒක පුතේ ආවිලතාව. එහෙනම් පිළිතුරු අංක 3 තමයි එන්න ඕනේ. රසායනික නිර්ණායක නොවන්නේ ආවිලතාව කියන්නේ. රයිට්. ඊළඟට යමු 7 වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ යන්න. අකාබනික කාබන් ප්‍රභේදයක් හා ශක්ති ප්‍රභේදයක් භාවිතා කර පෝෂණය සිදු කරන්නේ කවර ජීවියද? අකාබනික කාබන් ප්‍රභේදයක් හා ශක්ති ප්‍රභේදයක්. උදේ දෙකම අකාබනිකයි. දෙකම අකාබනික නම් මෙතනදී කතා කරන්නේ නම් ශක්ති ප්‍රභේදය හොඳට අහන් ඉන්න. ශක්ති ප්‍රභේදය අකාබනික. වාන උත්තරේ ගන්න වෙන්නේ. ශක්ති ප්‍රභේදය අකාබනික, කාබන් ප්‍රභේදය අකාබනික. දැන් අකාබනික කාබන් ප්‍රභේදයක් විදිහට සැලකුවොත් අකාබනික එකම කාබන් ප්‍රභේදය කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරන අනිවාර්යෙන් ස්වයංපෝෂී වෙන්න ඕන. අනිවාර්යෙන් ස්වයංපෝෂී වෙන්න ඕන. හරිද? ස්වයංපෝෂීන් එක්ක ශක්ති ප්‍රභේද විදියට අකාබනිකේව පාවිච්චි කරනවා අපි එකට දාන්නේ මොකද්ද? අකාබනික ශක්තිය තමයි පාවිච්චි කරන රසායනික ස්වයංපෝෂී. ප්‍රභා ස්වයංපෝෂී නෙවෙයි. එහෙනම් රසායනික ස්වයංපෝෂී කට්ටියට අපි සලකන්නේ පුතේ නයිට්‍රෝසෝමෝනාස්, නයිට්‍රෝබැක්ටර්, නයිට්‍රෝකොකස් වගේ සුදු ජීවි නේද? එතකොට මේගොල්ලන් අකාබනික සංයෝග විදිහට පාවිච්චි කරන්නේ ඇමෝනියම් සංයෝග, නයිට්‍රයිට් වගේ සංයෝග තමයි පාවිච්චි කරන්නේ. එතකොට උත්තරේ එනවා රසායනික ස්වයංපෝෂීක් තමයි කතා කරන්න ඕනේ නම් නයිට්‍රෝසෝමෝනාස්, නයිට්‍රෝබැක්ටර්, නයිට්‍රෝකොකස්. වල උත්තරේ නෑයි. ශක්ති ප්‍රභේදය අකාබනිකයි, කාබන් ප්‍රභේදය අකාබනිකයි. එකම අකාබනික කාබන් ප්‍රභේද විදිහට එකම අකාබනික කාබන් ප්‍රභේද විදිහට අපි සලකන්නේ කාබන් ඩයොක්සයිඩ් විතරමයි, වෙන මොනවාක්වත් නෙමෙයි. හොඳේ. දැන් පිළිතුරු අංක කීයද පුතේ එන්නේ? නයිට්‍රෝසෝමෝනාස් පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. බැක්ටීරියා යන 8 වෙනි ප්‍රශ්නෙට බැක්ටීරියා දිලීරයකින් වෙනස් වන්නේ. දැන් බැක්ටීරියා කියන මොන නයිස්ටිකද? ප්‍රාග්නයිස්ටික. එහෙනම් පුතේ බැක්ටීරියා නොම දාගන්න උඩට දාගන්න. බැක්ටීරියා අයිති වෙන්නේ ප්‍රාග්නයිස්ටික. ඒ කියන්නේ සෛලයේ තියෙනවා නයිස්ටික ද්‍රව්‍ය ඕම් කියන එච්චර. ඒ කියන්නේ ආ ප්‍රෝකැරියා නේද? ප්‍රෝකැරියා. නැත්නම් අපි කියනවා ප්‍රාග්නයිස්ටික.
ප්‍රාග්නැස්ටික. බැක්ටීරියා ප්‍රාග්නැස්ටික. එතකොට ෆංගයි දිලීර සූනැස්ටික. ये සූනැස්ටික. මේ නැස්ටි පටලයක් තියෙනවා නැස්ටික ගවයි වටා. ඕකනේ සූනැස්ටික. ඕකනේ වෙනස ප්‍රධාන ඒවා වෙනස. ඉතින් මේගොල්ලන්ගේ තියෙනවා සූනැස්ටික නම් පටල මේන්ත්‍රිකා තියෙනවා. නේද? උදේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. රයිට් බලමු එහෙනම්. බැක්ටීරියා දිලීරයකින් වෙනස් වන්නේ ඒකසෛලික වීමෙන් නෑනේ. දැන් බැක්ටීරියා කොහොමද ඒකසෛලිකයි. නමුත් දිලීරත් ඉන්නවනේ ඒකසෛලික බහුසෛලික දෙකම. දිලීර වල ඒකසෛලික බහුසෛලික දෙකම තියෙනවා. බැක්ටීරියාවනේ ඒකසෛලික විතරයි. දැන් වෙනස් වන්නේ ඒ කතන්දරේ ගන්න බෑ මොකෝ දිලීර වල ඒකසෛලික තියෙනවා. එහෙනම් ඒ උත්තරේ එන්න බෑ. දිලීර වලත් ඒකසෛලික පවතින්නේ නැහැ. උතන ලියා ගන්න. ස්වයංපෝෂී වෙනස් වීමක් විදිහට ගත්තොත් මේ කියන දිලීර ඔක්කොම විෂමපෝෂී. බැක්ටීරියා ස්වයංපෝෂීයක් ඉන්නවා. right? green and purple sulfur bacteria ස්වයංපෝෂී නේ. එන ඒ උත්තරේ ගන්නත් බෑ. ප්‍රාග්නැස්ටිකයන් වීමනේ. බැක්ටීරියා දිලීරයකින් වෙනස් වන්නේ ප්‍රාග්නැස්ටික වීම. ඒක හරියටම හරි. බැක්ටීරියා දිලීරයකින් වෙනස් වන්නේ බැක්ටීරියා ප්‍රාග්නැස්ටික වීමෙන්. හරියටම හරි. කිසි වැරද්දක් නැහැ. හතරවෙනි එක දෙන්නට පොදුයි අනිශ්චය වීමෙනි රෝගකාරකයන් වීමෙනි දෙගොල්ලන්ට පොදු එකක්. එහෙනම් වෙනස් වන්නේ ප්‍රාග්නැස්ටිකයන් වීමෙනි. රයිට්. 9 ඇමයිනෝ අම්ල. පුතේ ඇමයිනෝ අම්ල කියන එක ඔළුවට දාගමු. දැන් ඉස්සරහට ජෛව රසායන කියන පාඩමේදී අපිට හම්බ වෙනවා පුතාට සාමාන්‍ය පෙළවේදී ඇමයිනෝ අම්ල හම්බුණා නේද? සාමාන්‍ය පෙළ පන්තියේදී ඇමයිනෝ අම්ල හම්බුණා. බලමු ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකක්ද පුතේ? C මෙතනින් හයිඩ්‍රජන් මෙතනින් R කාණ්ඩයක් මෙතනින් C දිත්ත බන්ධන OH මෙතනින් NH2 එතකොට මේ කාණ්ඩයට කියනවා පුතේ ඇමීන කාණ්ඩය කියලා රයිට් මේ කාණ්ඩයට කියනවා අපි කාබොක්සිලික් කාණ්ඩය කියලා කාබොක්සිලික් රයිට් මේ පුතේ R කාණ්ඩය දිගු එකිනෙකට වෙනස් වෙනවා CH3 වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් කොටස් සම්බන්ධ වෙනවා මෙතනදී ආදී වශයෙන් රයිට් එතකොට පුතේ ඇමීන කාණ්ඩයක් කාබොක්සිලික් කාණ්ඩයක් හයිඩ්‍රජන් සහ R කාණ්ඩයක් සමගින් මැද්දේ කාබන් තියෙන ප්‍රධාන කෙනෙක්ට කියනවා අපි ඇමයිනෝ ඇසිඩ් කියලා හරිද මේ ඇමයිනෝ ඇසිඩ්ස් 20ක් ඕනා 20ක් විතර අවශ්‍ය වෙනවා පුතේ ප්‍රෝටීන් නිර්මාණය කරන්න. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල අණු පිළිලක්. ඒ කියන්නේ මේ කොටස තව කොටසක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ දිගට නිර්මාණය කරන්න පුළුවන් විශාල අණු. ඒ විශාල අණු තමයි ප්‍රෝටීන් හෙවත් පොලිපෙප්ටයිඩ් දාමයක් කියලා අපි කියන්නේ. සරල මෙහෙම හිතන්න. අපේ ඇඟේ තියෙනනේ ප්‍රෝටීන්. ඒ ප්‍රෝටීන් නිර්මාණය කරන්න අපිට ඕන අවශ්‍ය ප්‍රධානම එක්කෙන ඇමයිනෝ අම්ල. ඒතර ශාක සතුන් තුළ පවතින ප්‍රෝටීන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රධානතම ඇමයිනෝ අම්ල වර්ග හරිද 20ක් ඇති. ඒ අතරින් පුතේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ක් තියෙනවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ක් අපි සාමාන්‍යයෙන් සලකනවා. right ඕකෙන් 8ක්ම හාල් වල තියෙනවා. මුං ඇට වල එකක් තියෙනවා. ඒතර මුං ඇට කිරිබත් කියලා අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඒතර මුං ඇට කිරිබත් වල අතර මිනිස්සු ඒක නිර්මාණය කරගත්තේ ඔය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ප්‍රධාන 9ම අපිට හම්බෙන ඉන්න. එතකොට ඒ කාලේ කොහොම හරි මිනිස්සු දැනන් ඉන්නේ නැති හාලුයි මුං ඇටයි එකතු කරාම ඔය දෙක තියෙනවා කියලා. දැන් නිකන් හාල් නෙමෙයි සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායික හාල් තමයි ඔකෙදි සාකච්ඡා කරන්න ඕනේ. සාම්ප්‍රදායික හාල් වල තමයි පුතේ ඇමයිනෝ අම්ල 8ම තියෙන්නේ. ඒ මදි අඩුපාඩුව මුං ඇටවල තියෙනවා. ඉතින් මුං ඇට කිරිබත් එහෙම කන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. රයිට්. එතකොට ඇමයිනෝ අම්ල ප්‍රධාන 20ක් අපිට අවශ්‍ය වෙනවා ප්‍රෝටීන් නිර්මාණය කරන්න. හරිද? එතකොට ප්‍රෝටීන් එක සෑදීම සමග අම්ල කොපල් ප්‍රමාණයෙන් දායක වේද 20ක් කියලා දාන්න පුළුවන් වර්ග 20ක්. රයිට්. එහෙනම් පුතේ MCQ ටික ඇමයිනෝ අම්ලයක් යනු උණින් කියනවා. ඇමයිනෝ අම්ලයක් යනු එනම් පුතේ ප්‍රෝටීන් එක ස්තනු මේකටයි. 9 වෙනි ප්‍රශ්න උත්තරේ දෙකේ එතකොට 10 වෙනි එකට යන ප්‍රෝටීන් සෑදීම ඇමයිනෝ අම්ල කීයක් ඕනද 20ක් කියලා නෑ. ඇමයිනෝ අම්ලයක් යනු ප්‍රෝටීන් සෑදීමේ යනු මේකකයි ප්‍රෝටීන් සෑදීම ඇමයිනෝ අම්ල කොපමණ ප්‍රමාණයක් දායක 20යි. right අපි රචනා ගැටලුවට දැන් ඕගොල්ලෝ මෙන්න මේ රචනා ගැටලුවට අදාළ පාඩම සහ ඒකේ ප්‍රශ්න මම සාකච්ඡා කරලා තියෙන MCQ ප්‍රශ්නේම ඔන්න දැන් ඔයගොල්ලෝ රචනා ප්‍රශ්න එනවා පුතේ ටොයිලට් පේපර්ස් එක. අන්න ඒකයි මම කිව්වේ. අපි නිවැරදි වැඩ පිළිවෙලක් ඇතුලේ නිවැරදි ක්‍රමවේදයකට ඕගොල්ලන්ව රැගෙන යන පන්තියක්. ඒකිට ඒ මානසිකත්වය ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරන්න යන්න. right. එක
ග්‍රාමීය නිවසක විදුලි පරිභෝජනය පහක් දැක්වෙන පරිදි වේ. 60 වොට් විදුලි බල්බ පහක් දිනකට පැය 4ක් තියෙනවා. අනිකුත් විදුලි උපකරණ සඳහා දිනකට 0.8 කිලෝවොට් පැය ප්‍රමාණයක් වැය වෙනවලු. right අපි නිකන් බලමු ඇඳලා කිලෝවොට් 60 බල්බ වොට් 60 බල්බ පහක් තියෙනවා right දිනකට පැය 4ක් දැල්වෙනවා. ඔන්න වොට් 60 බල්බ පහක් තියෙනවා දිනකට පැය 4ක් දැල්වෙනවා. අනිකුත් විදුලි උපකරණ සඳහා එක දැම day 1 for one day එක දිනයක් සඳහා හොඳේ one day හරිද ඊළඟට අනිකුත් විදුලි උපකරණ දැන් අනිකුත් විදුලි උපකරණ තියෙනවානේ TV fridge තියෙනවා fan තියෙනවා ඒකට වැය වෙන විදුලි ඒකක ප්‍රමාණය විදුලි ප්‍රමාණය 0.8 කිලෝවොට් පැය හරි එහෙනම් අපි බලමු පැය පහක් බල්බ පහ 60 වොට් පැකින් පැය 4ක් දල්වනකොට කොච්චර කිලෝවොට් ගානක් කියලා තියෙනවද කියලා මුලින්ම අපිට මේක පුතේ වොට් පැය වලින් කිව්වොත් 4 5 4 20යි 20 වරක් 60 1200යි වොට් පැය 1200යි වොට් පැය 1000න් බෙදුවම අපිට ලැබෙනවා පුතේ කීයක් කියලාද මෙතන ලැබෙනවා 1.2 කිලෝවොට් පැය හරි ලේසි ගන්න. එතකොට එක දිනකට පුතේ එක දිනකට අපිට අවශ්‍ය වෙනවා එක ගෙදරකට අවශ්‍ය වෙනවා වොට් 60 බල්බ පහක් පැය 4ක් දැල්වීමෙන් කිලෝවොට් පැය 1.2ක් ඒකේ නිර්මාණය වෙනවා 1000න් බෙදුවේ පුතේ කිලෝවොට් කරන්න. මෙතන කිලෝවොට් පැය වලින් දීලාම තියෙනවා. එහෙනම් එක් දිනකට for one day right කිලෝවොට් ගාන එනවා කිලෝවොට් පැය ගාන එනවා අපිට කීයද කියලාද පුතේ සමානයි 1.2ට එකතු කරන්න 0.8 අපිට දවසකට එනවා පුතේ 2 කිලෝවොට් පැය කල්පනාකාරීව හදන්න 4 රප්පා 20යි 20 වරක් 60 දෙවරක් 6 12යි 12 වරයි 12.2යි හරිද ඔන්න එක දිනකට හොඳේ අපෙන් අහන ප්‍රශ්න වලට එමු දැන් එක් බල්බයක් පැයක් තුල දැන් මේ නිකම්ම දැම්මේ හොඳේ දැන් පළවෙනි ප්‍රශ්නෙට එමු මෙහෙම තිබ්බම අපිට ලේසි ගානක් බලනවා එක් බල්බයක් පැයක් තුල දැල්වීමේදී වැවෙන විද්‍යුත් ශක්තිය ජූල් වලින් සොයන්න එක් බල්බයක් නෙදී එක බල්බයක් අහන්නේ ජූල් වලින් කොච්චරක් වෙනවද කියලා අහන්න right එක බල්බයක් 60 වොට් දැල්වීම සිද්ධ කරන්න එක පැයක් 1h එහෙනම් 60යි JS ඍණ 1 තප්පරයට ජූල් නේද වොට් කියන්නේ තප්පරයට ජූල් එක පැයක් දැල්වීම කරනවා පැයක් කියන්නේ තප්පර 3600 ධන දර්ශකයට ඍණ දර්ශකයට කැපුණාම උත්තරේ ජූල් වලින් එනවා කියලා පේනවනේ පුතේ ඒතකොට අපිට එන්නේ කීයද 36 වරක් නෑ 60 වරක් 3600 අපි හදලා බලමු 60 වරක් 3600 2,16,000ක් කියලා එනවා ජූල් වලින් නේ ජූල් 2,16,000 එන එක බල්බයක් පැයක් තුල දැල්වීමේදී අපිට ජූල් වලින් එනවා පුතේ ජූල් වලින් විතරක් ඔන්න ඔය ගන්න හරිද ජූල් වලින් හොයන්න තියෙන්නේ දෛනික නිවසේ පරිභෝජනයේ කිලෝවොට් පැය වලින් අපි ඒක හෙව්වනේ එහෙනම් උඩ පේන්න තියෙන හින්දා ආයෙ ලියන්න අවස්ථාවක් නැත්තේ නෑ දෛනික පරිභෝජනය එහෙනම් for one day කියලා ආයෙ දාන්න සමානයි 2 කිලෝවොට් පැය උඩ ලියලා තියෙන හින්දා ආයෙ ලියන්න ඕනේ හරිද කිලෝවොට් පැයෙන් සොයන්න right දැන් ඒ කතන්දරේ හරි එහෙනම් පුතේ පළවෙනි එකේ අපි අපිට කොච්චරක්ද 2,16,000ක් අපිට එනවා පුතේ ජූල් ප්‍රමාණය නේද 3660 ගුණ කරා අපි හරිද පැයක් නිසා right එහෙනම් පිළිතුර අපිට එනවා තප්පර හරි එහෙනම් උත්තරේ ඒක හරි 2,16,000යි එතකොට එක දවසකට වැය කරන සමස්ත විදුලි ඒකක ප්‍රමාණයත් එක්ක ගත්තොත් කිලෝවොට් පැය වලින් ගත්තොත් දෙකක්. ඒ පුතේ 1.2ක් බල්බ වලට වැය වෙනවා.
අනිකුත් උපකරණ වලට 0.8ක් වෙනවා. ඒතකොට ඔක්කොම දෙකක් වෙනවා. 1.2යි 0.8යි එකතු කරාම right. ඊළඟට මෙවැනි නිවාස 50ක් සඳහා දැන් ගෙවල් කීයක් තියෙනවද? 50ක්. මෙවැනි නිවාස 50ක් සඳහා කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඔබට නියමිතව ඇත. හරිද? ඒ සඳහා මීටර් 20ක් ඉහළ සිට ඇදහැරෙන ජලය ප්‍රයෝජන ගත හැකිය. සිට 80ක් කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කරන විදුලි ජනකයක්ද ඔබට සපයා ඇත. ඒ කියන්නේ පොතේ අවුට්පුට් එක සිට 80ක් එන එක. නිවෙස් 50ක් සඳහා ජනකයේ දිනකට ලබා දිය යුතු ප්‍රතිදාන ශක්තිය ජූල් වලින් සොයයි. right? නා එක දිනකට ගෙදරක. right? අපි මේක ගණන් හදන්න ලේසි. right? දැන් අපෙන් අහනවා B කොටසේ පළවෙනි එක පටන් ගන්න යන්නේ. right? දැන් ගෙවල් කීයක් තියෙනවද? එක ගෙදරකින් කිලෝවොට් පැය 1යි. ඒ වගේ කිලෝවොට් පැය 2යි. ඒ වගේ නිවාස 50ක් තියෙනවා. ඒ වගේ නිවාස 50ක් නේද? එම නිසා for one day එක දිනයකට කොච්චරක් වුණාද පුතේ? 50 වරක් kWh කීයක්ද? 100යි kWh කිලෝවොට් පැය 100ක් ඕන. හැබැයි අහන් ඉන්න නිවෙස් 50 සඳහා ජනකයේ දිනකට ලබා දිය යුතු ප්‍රතිදාන ශක්තිය ජූල් වලින්. එතකොට මේ ප්‍රතිදාන ශක්තිය ආවේ කිලෝවොට් පැය වලින්. මේක ජූල් වලින් ලියන්න. එතකොට 100 ගුණ කිරීම කිලෝ කියන්නේ K කියන්නේ 10 බල 3ක් කියන්නේ ආයි 1000. W කියන්නේ JS ඍණ එක. H කියන්නේ එක පැයක් 3600යි තප්පර. ආදේශ කිරීම. මේ තියෙන පුතේ කිලෝ වලට ආදේශ කරපු එක. වොට් කියන්නේ JS ඍණ එක. එක පැයක් කියන්නේ තප්පර 3600. එතකොට සුළු කරන්න ලේසි පුතේ ජූල් වලින් එනවා. ඍණ දර්ශකවල ධන දර්ශක කැපෙනවා. 3600යි 1 2 3 4 5 තා බිඳු 5 1 2 3 4යි 5 පට්ට ලොකු ගාණක් තමයි මිලියන 360ක් මම හිතන විදිහට පේන දින 3600යි තා බිඳු 1 2 3 4යි 5 ජූල් වලින් වන්නේ මිලියන 360ක් මෙතනින් 3ක් ගැඩුවා මෙතනින් 3ක් ගැඩුවා එදින් හරි 3600 බිඳු 5 right මිලියන 360ක් right එතකොට ප්‍රතිදාන ශක්තිය කියන්නේ ජනකයෙන් ලබා දෙන්න ප්‍රතිදානය කියන්නේ පුතේ අපිට දෙන්න ඕන එක right ඒක විචර ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා ජනකයට දිනකට ප්‍රදානය කළ යුතු ශක්තිය සොයයි දැන් මේ විදුලි ජනකයේ තියෙනවානේ විදුලි ජනකයෙන් අවුට්පුට් එක එනවනේ කීයක්ද අවුට්පුට් එක එනවා 360යි බිංදු 3යි ජූල් අවුට්පුට් එකනේ හැබැයි මෙයාගේ කාර්යක්ෂමතාවය දීලා තියෙන 80ක් කියලා. කියන්නේ මෙයාගේ EFF එක 80. දැන් අපිට එහෙනම් දෙන්න ඕන එක දිනනවා ඉන්පුට් එක. ඒක තමයි ජනකයට දෙන්න ඕනේ. ඒතකොට ජනකයට ලබා දී තියෙන ඉන්පුට් එක ඒක. ඉන්පුට් එක කීයක්ද කියලා තමයි අපි අහන්නේ. ඒ කියන්නේ ප්‍රදානය කළ යුතු ප්‍රදානය. right. එහෙනම් මට කියන්න ඉන්පුට් එකෙන් 80ක් විදියට නේද අපිට අවුට්පුට් එක දෙන්නේ. උදේ යොදන ප්‍රමාණයෙන් 80ක් විදියට තමයි අපිට මිලියන 360 දෙන්නේ. මිලියන 360 දෙන්නේ 80ක අවුට්පුට් එකක් විදියට. කියන්නේ ඉන්පුට් එක ඊට වඩා වැඩි අගයක් වෙන්න. අපෙන් අහන ඉන්පුට් එක. එහෙනම් පුතේ අපි දන්න වෙනම් මිලියන 360 කියලා කියන්නේ එතකොට 360 මිලියන කියලා කියන්නේ right අපි දීපු ඉන්පුට් එක x නම් ඉන්පුට් එක x නම් x වලින් 80ක් නේ හරිනේ මිලියන 360 කියලා එළියට එන්නේ පුතේ ලබා දීපු එකකින් 80ක් විදිහටනේ හරිනේ කතන්දරේ ඒක x කියන්නේ කීයද බිඳුවට කපමු මේ බිඳුවට කපමු මිලියන 360 right ಗುಣ කරන්න 10යි බෙදන්න 8යි right ඒතර අපි සුළු කරලා බලමු මේක කීයක් එනවද කියලා සුළු කිරීම ලේසි ඇති 360 දීම 8 45 360 8ෙන් බෙදුවම 45යි අර 10ෙන් වැඩි කරාම පුතේ right 450 450යි බිංදු 3යි තව බිංදු 3යි
සමානයි ජූල් සමානයි x ඔන්න ලබා දිය යුතු අගය. ලබා දිය යුතු අගය ඔන්න ඔය අගයක් එනවා. හරියට සුළු කරලා බලන්න මොකද එන්නේ කියලා. right මිස් 50 CI මේ අගය ආවා. දිනකට ප්‍රදානය කළ යුතු ශක්තිය ජූල් මිලියන 450. හරි. 360 නේ අපි බලමු 8ෙන් බෙදුවේ නේද? 360 8ෙන් බෙදුවම පුතේ එතකොට අපිට එනවා ලස්සනට 445 කියලා බිඳුවක් දාපු ඉඳලා 450ට මම දාගත්තා. right. හරි. යමු දැන් ඊළඟ එකට. තලබඹරේ පෙති මත වැටෙන ජලයේ ශක්තිය හානියකින් තොරව ජනකයට ලබා දෙනවා. එතකොට මේ විදුලි ජනකය දැන් තියෙනවා. විදුලි ජනකයට ලැබෙන ඉන්පුට් එක මේක හොඳේ. විදුලි ජනකයට ලැබෙන ඉන්පුට් එක මේක. ඒක ලැබෙන්නේ කොහෙන්ද? බලාගාරයට ලැබෙන්නේ දියැලකින් මීටර් 20ක් කියලා සිට ඇදහැරෙන දියැලකින්. එහෙනම් මෙන්න දියැල්ල මෙන්න ජනකය. ජනකයට දැන් ඉන්පුට් වෙනවා. ජනකයට ඉන්පුට් එක කීයක් ආවද? ජනකයට ඉන්පුට් එක මිලියන 450යි. ජූල්. ජූල් මිලියන 450යි. එතකොට මෙතන ඉන්පුට් එක ලැබෙන්නේ මෙතන යම්කිසි ජලස්කන්ධයකින්නේ. පල්ලෙහාට වැඩෙනකොට කොච්චරක් කුසීතම වැඩෙන ජලස්කන්ධයද පුතේ? මීටර 20ක් කුසීතම වැඩෙන ජලස්කන්ධය. එතකොට මේ ජලස්කන්ධය m නම් ඔයා දන්නවා මෙතන තියෙන එතකොට විභව ශක්තිය. right? ඒ විභව ශක්තිය තමයි සම්පූර්ණයෙන් මෙතනින් චාලක ශක්තිය වඩපත් වෙලා මෙන්න මේ ප්‍රමාණයට ලැබෙන්නේ. ඒ කියන්නේ ඉහළ තියෙන විභව ශක්තිය කීයක් වෙනවද? ජූල් 400 මිලියන 450ක් වෙන ජූල්. දැන් තේරුණාද? එයි මේ ජනකයට ලබා දෙන ඉන්පුට් එක කිසිම හානියකින් තොරව ලබා දෙනවලුනේ. ඒ කියන්නේ මේ මීටර 20ක් ඉහළ තියෙන විභව ශක්තියක් තිබිච්ච ජලස්කන්ධය තමයි පුතේ මේ කියන ජූල් මිලියන 450 ලබා දෙන්නේ. ඒතර ඉහළ තියෙන විභව ශක්තිය ජූල් මිලියන 450. එහෙනම් E සමානයි mgh දාන්න. අපෙන් අහන්නේ මේ ජලස්කන්ධය කීයද කියලා. right? ජූල් මිලියන 450යි. ජූල් මිලියන 450යි සමස්ත ශක්තිය ස්කන්ධය දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය ගන්න 10 කියලා උස 20ක් කියලා ගන්න. බිංදු දෙකට මෙයින් බිංදු දෙකක් කපන්න. දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවම පුතේ 225යි 225 බිංදු 1 2 3 4 5යි 1 2 3 4 5යි 1 මෙන්න කිලෝග්‍රෑම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් කිලෝග්‍රෑම් මිලියන 22ක් සෑහෙන සෙල්ලම් නැහැ හොඳේ කිලෝග්‍රෑම් මිලියන 22ක මේ ජලස්කන්ධය අපිට අවශ්‍ය වෙනවා ජූල් මිලියන 450ක් ගන්න. හරියට ඉතින්නේ බිංදු දෙක කැපුණා. හරිද? බිංදු දෙකක් කැපුවා 450යි දෙකෙන් බෙදුවම 225යි 225 බිංදු 1 2 3 4 නේ. පහක් දාලානේ. සෝරි. මෙතන එන්න ඕන දෙකයි නේද? බිංදු දෙක කැපුණානේ. දෙක කැපුණා දෙකෙන් බෙදුවම 25යි 25යි 450 බෙදලා 255යි 225යි. ඒතර හරිය 225 දෙකෙන් බෙදන්න 1 2 3 4 1 2 3 sorry හරි. ඒතර ඔන්නදී මිලියන 22 නෙමෙයි මිලියන 2.250,000ක් කිලෝග්‍රෑම්. සරලව කිව්වොත් ජලය 22,50,000ක් කිලෝග්‍රෑම් 22,50,000ක් කිලෝග්‍රෑම් සෑහෙන විශාල ප්‍රමාණයක්. right? එහෙනම් ජලස්කන්ධයේ මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මොකද ඉහළ තියෙන විභව ශක්තිය තමයි සම්පූර්ණ ඉන්පුට් එක විදියට යෙදවෙන්නේ. right? ඊට පස්සේ අපි යමු අවසාන ගානට. right. ළමයෙකු පොළොව දිගේ පෙට්ටියක් ඇදගෙන යාමට තිරසට අංශක 60 ගාණතයකින් ඇදීමක් සිද්ධ කරනවා. තිරසට අංශක 60 ගාණතයකින් අදින්නේ. ඒක අදින්නේ නිව්ටන් 160කින්. පොළොව ඇදගෙන යන බල දිශාව මේ පැත්තට.
මීටර් 10ක් විස්ථාපනය. ඒ කියන්නේ මෙතන මෙතනට විස්ථාපනය කොච්චරක් තියෙනවද පුතේ? මීටර් 10ක්. right? මේක පොඩි concept එකක් මතක් කරගන්න හදන්නේ. ඔයාලට අමතක නම් මතක් කරගන්න. මේ තමයි ඇදගෙන යන විස්ථාපනය x = 10යි. ඉතින් ආනත බලයක් නේද පුතේ? මේක ස්පර්ශ පුෂ්ඨියනේ, මේක ආනත බලයක් නේ. නම් ආනත බලය විභේද කරන්න කොනේ පැත්තට. නම් මේ පැත්තට ඉන්නේ 160යි cos 60 නේ. 160යි cos 60 කියන්නේ කීයද පුතේ? cos 60 භාගය. cos 60 භාගය නම් උත්තරේ ඉන්නේ 80. නිව්ටන් 80යි නේ. ආනත බලය විභේදනය කරාම නිව්ටන් 80යි. පුතේ කාර්ය සූත්‍රය කියන්නේ ඒක තමයි මට ඕන. කාර්ය සමානයි බලය ගුණ කිරීම බලයේ දිශාවට සිදු වූ ස්ථාපනය. බලයේ දිශාවට සිදු වූ ස්ථාපනය. නැත්නම් විස්ථාපනයේ සිදු වන දිශාවට තියෙන බලයේ සංරචකය. විස්ථාපනයේ සිදු වන දිශාවට තියෙන බලයේ සංරචකය ගුණ කරන විස්ථාපනය. එහෙම ලිව්වත් අවුලක් නැහැ. බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. right? නම් බලය කියුත්තේ නිව්ටන් 80යි. right? විස්ථාපනය 10යි. උත්තරේ 800යි නිව්ටන් මීටර. right? එහෙනම් උත්තරේ නිව්ටන් 800ක් නිව්ටන් මීටර ජූල් 800ක් කියලා අපිට ලබා ගන්න පුළුවන් සරල ගණනක්. එහෙනම් අපි 12th පේපර් අවසන් වෙනවා. right? එහෙනම් ඕගොල්ලන් දැන් ඉස්සරහට ත්‍රිකෝණමිතිය පාඩමත් එක්ක ලෑස්ති වෙන්න. 12th පේපර් ඊළඟ සතියේක අපි බදාදා දානවා. බදාදා මේ පාස් වෙන්දට දානවා. ඉතින් ඔයගොල්ලන්ට දෙවෙනි එකත් කරන්න පුළුවන්. right? එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. බුදු සරණයි දෙවිපිටිය පුතේ ජය වේවා. වැඩ කටයුතු හරියට කරගෙන පරිස්සමින් ඉන්න.